අපි කතා කරමු අද සයිකෑට්‍රික් පේෂන් කෙනෙක් කොහොමද ඇසස් කරන්න කියලා. සයිකෑට්‍රික් පේෂන් කෙනෙක් ඇසස් කරන්නදී අපි ඉස්සල්ලම එක අපිට මේන්ම ස්ටෙප්ස් පහත් තියෙන. ඒ ස්ටෙප්ස් පහ තමයි මුලින්ම ඩයග්නෝසිස් එක ස්ටැබ්ලිෂ් කරගන්න ඕනේ. ඊට පස්සේ පේෂන්ගේ ඉල්නස් එකේ සිවියරිටි එක ස්ටැබ්ලිෂ් කරගන්න ඕනේ. ඊට පස්සේ පේෂන්ගේ ඩිසීස් එකට සයිකෑට්‍රික් ඉල්නස් එකට හේතුව මොකක්ද කියලා හොයාගන්න ඕනේ. කියන අයිටියොලොජි එක අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඊට පස්සේ මෙයාගේ රිස්ක් එක ඇසස් කරන්න ඕනේ. ඊට පස්සේ රිලැප්සස් ගැන බලන්න ඕනේ. ඒතකොට සරලව කියනවා නම් පේෂන් කෙනෙක් එනවා සයිකියාට්‍රික් ඉල්නස් එකක් එක්ක. එයා කියන්නේ එයා සයිකියාට්‍රික් ඉල්නස් එකක් එක්ක ඉන්නේ කියලා. ඒ කියන්නේ පේෂන් කෙනෙක් සයිකියාට්‍රිෂියන් කෙනෙක් ගාවට එන විදි කිහිපයක් තියෙනවා. එකක් එන්න පුළුවන් වොලන්ටරිලි. වොලන්ටරිලි කියන්නේ එයාට අවුලක් තියෙනවා කියලා එයාට තේරෙනවා. එයාට ඒ කියන්නේ එයාට යම් කිසි තේරුමක් තියෙනවා. දැන් මම කලින් හිටියට වඩා මම දැන් වෙනස්. මට දැන් කේන්ති යනවා හරියට ඒ වගේ එයාට තේරෙනවා. එතකොට සයිකියාට්‍රිෂියන් කෙනෙක් ගාවට එනවා වොලන්ටරිලි. සමහරක් කට්ටිය එනවා ඉන්වොලන්ටරිලි. ඒ කියන්නේ එයා කියනවා මට කිසිම මානසික ප්‍රශ්නයක් නැහැ. මේ මිනිස්සු මට මානසික ප්‍රශ්නයක් හදන්න හදන්නේ. එහෙම කියාගෙන එනවා සමහරක් කට්ටිය. සමහරක් කට්ටිය රිෆරල් වලින් එනවා. රිෆරල් වලින් එනවා කියලා කියන්නේ එයා යනවා මෙඩිසින් කියන්නේ ෆිසිෂියන් කෙනෙක් ගාවට යනවා. ෆිසිෂියන් කෙනෙක් ගාවට ගිහලා ඉල්නස් එකක් කියනවා. ෆිසිෂියන් ඉන්වෙස්ටිගේෂන් කරනවා, එක්සමින් කරනවා, හිස්ටරි එක බලනවා. කිසිම එකක් ඒ ඩිසීස් එකට රිලවන්ට් නැහැ. එතකොට එයා හිතනවා මේක සයිකියාට්‍රික් ප්‍රොබ්ලම් එකක් ආපු එකක්, ඩිසීස් එකක්. එයාට එක ෆීල් වෙන එකක්. එහෙම නැත්නම් ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි. ඒ නිසා මම සයිකියාට්‍රිෂියන් කෙනෙක්ට මේක රිෆර් කරන්න ඕනේ කියලා හිතලා එයා සයිකියාට්‍රිෂියන් කෙනෙක්ට රිෆර් කරනවා. හැබැයි සමහරක් වෙලාවට පේෂන්ට්ට කියනවා ඔයාව මම සයිකියාට්‍රිෂියන් කෙනෙක්ට රිෆර් කරනවා කියලා. සමහරක් වෙලාවට කියන්නේ නැහැ. ඒතර පේෂන්ට් දන්නේ නැහැ එයා රිෆර් කරලා තියෙන කෙනෙක්. පේෂන්ට්ගේ දැනුම මතය කරලා පවතින්නේ. පේෂන්ට් සමහරක් වෙලාවට දන්නේ නැහැ එයාව රිෆර් කරලා තින්නේ සයිකියාට්‍රිෂියන් කෙනෙක් ගාවට කියලා. ඒතකොට එයා රිෆරල් එක අරගෙන ආවෙන් පස්සේ තමයි එයා දන්නේ මම සයිකියාට්‍රිෂියන් කෙනෙක් ගාවට තමයි රිෆර් කරලා තියෙන්නේ කියලා. ඒතකොට එහෙම එන්න පුළුවන්. සමහරක් වෙලාවට පොලිසියෙන් අරන් එන්න පුළුවන්. පොලිසියෙන් අරන් එන්න කියන්නේ සමහරක් වෙලාවට මේ පේෂන්ට් කෙනෙක්ගේ වයලන්ට් ඇක්ටිවිටීස් නිසා. උදාහරණයක් විදිහට හිතමු අපි කෙනෙක්ට තියෙනවා persecutory delusions. ඒ කියන්නේ එයා හිතනවා එයාගේ නේබර්ස්ලා එයාට මරන්න කුමන්ත්‍රණ කරනවා, එයාගේ තියෙන ප්‍රොපර්ටිස් පැහැර ගන්න කුමන්ත්‍රණ කරනවා වගේ එයාට හිතෙනවා. ඒකට කියන්නේ persecutory delusion කියලා. ඒ කියන්නේ එයාට වද දෙන්න එනවා කියලා එයාට හිතෙනවා. එතකොට එයාගේ ඒක උත්සන්න වුණායින් පස්සේ සමහරක් කට්ටියට ඒක වර්බලි විතරයි එයා ඇග්‍රෙසිව් වෙන්නේ. සමහරක් කට්ටිය ෆිසිකලි ඇග්‍රෙසිව් වෙනවා. එහෙම ඇග්‍රෙසිව් වෙන අවස්ථාවල පොලිසියට දැනුම් දුන්නාන් පස්සේ පොලිසියෙන් ඇවිල්ලා එයාව අල්ලගෙන ඇවිල්ලා එයාට සයිකියාට්‍රික් ප්‍රොබ්ලම් එකක් තියෙන එක තේරුනොත් එimhe සයිකියාට්‍රිෂියන් කෙනෙක් ගාවට පොලිසියෙන් ගෙනල්ලා දානවා. හරියට නිකන් මේ මොකක් හරි අපරාධයක් කරායින් පස්සේ පොලිසියෙන් ඒ අපරාධකාරයව ෆොරෙන්සික් මේ කන්සල්ටන්ට් කෙනෙක් ගාවට අරන් යනවා වගේ වැඩක් තමයි එතන තියෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. ওই විදියට ප්‍රසන්ට් වෙන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. හරි. ඒතකොට මේ විදියත් එක්ක පේෂන්ට්ගේ බිහේවියර්ස් වෙනස් වෙනවා. පේෂන්ට් අපි ඇසස් කරන්න ඕන විදිය වෙනස් වෙනවා. එයාට ඇසස් කරන්න තියෙන අපිට හැකියාව වෙනස් වෙනවා. හරි. එතකොට පේෂන්ට් එන්නේ ප්‍රසන්ටින් කම්ප්ලේන් එකක් එක්ක. ඒ කියන්නේ කම්ප්ලේන් එකක් එක්ක තමයි එයා එන්නේ. ආවම එතකොට අපි ඒ බලන් ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඩයග්නෝස් කරන්න ඕනේ පේෂන්ට්ට මොකද තියෙන්නේ කියලා. ඒකට උදාහරණයක් ගත්තොත් එහෙම අපි හිතමු පේෂන්ට් කෙනෙක් එනවා එයා ප්‍රසන්ට් වෙන්නේ ලෝ මූඩ්. ඒ කියන්නේ මූඩ් එක අඩුයි. ඒ කියන්නේ හැපි මූඩ් එකක් නෙමෙයි යාගේ තියෙන. දැන් අර අපි කියන්නේ අවුල් ගිය මූණක්. එයාට අවුල් ගිහිල්ලා තියෙන්නේ. අවුල් ගිය මූණක් තමයි එයාගේ තියෙන්නේ. ඒත් එක්ක මොඩිටරි හැලුසිනේෂන් හැලුසිනේෂන් කියලා කියන්නේ හැලුසිනේෂන් ඩිලූෂන් කියන එක පටල ගන්න හොඳ නෑ. හැලුසිනේෂන් කියලා කියන්නේ එයාට ස්පේස් එකේ නැති දෙයක්. ඒ කියන්නේ ඇත්තටම නොපවතින දෙයක් එයාට පේන එක හරි දැනෙන එක හරි තමයි හැලුසිනේෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක ඔඩිටරි හැලුසිනේෂන් වෙන්න පුළුවන්. ඊට පස්සේ විෂුවල් හැලුසිනේෂන් එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක මේ ස්පර්ශයක් ටච් එකක් වගේ දැනෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ හැලුසිනේෂන් එකේ විදි කිහිපයක් තියෙනවා. ඒතර ඔඩිටරි හැලුසිනේෂන් කියලා කියන්නේ කාටවත් ඇහෙන්නේ නැති දෙයක් එයාට ඇහෙනවා. හරිද? විෂුවල් හැලුසිනේෂන් කියලා කියන්නේ මොකක් හරි ස්පේස් එක ඇත්තට මෙතන කිසි දෙයක් නැහැ. ඒනොට එතන දෙයක් තියෙනවා වගේ එයාට පේනවා. ඒක තමයි හැලුසිනේෂන් කියලා කියන්නේ. එතකොට ඩිලූෂන් එක ඊට වඩා වෙනස් වෙන. ඩිලූෂන් එකේදී ස්පේස් එක නැති දෙයක් පේනව නෙමෙයි තියෙන දෙයක් වෙනස් වෙලා පේනවා. ඇත්තටම ඩිලූෂන් කියන එක ඇවිල්ලා S2කට පේනවට වැඩිය එයා ඒක පර්සෙප් කරන විදිය තමයි වෙනස් වෙන්නේ. පර්සෙප්ෂන් එක තමයි වෙනස් වෙන්නේ. කියන්නේ
ඒක දැනෙන විදිහට. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ පිහියක් තියෙනවා කියලා. පිහියක් නෙමෙයි පිහිය එපා. අපි හිතමු නර්ස් කෙනෙක් කියලා. දැන් නර්ස් කෙනෙක් ඉන්නවා. ඒ නර්ස් එයාට එන්නේ ට්‍රීට් කරන්න. හැබැයි එයාට හිතෙන්නේ ඒ නර්ස් එයාට එන්නේ එයාට කරදර කරන්නවා කියලා තමයි එයාට හිතෙන්නේ. ඒක එයාගේ හිතන විදිහ දැනෙන විදිහ. ඒක තමයි ඩිලූෂන් එකක් කියන්නේ. පර්සිකියුටඩ් ඩිලූෂන්ස්. ඒ වගේ. එතකොට පේෂන් කෙනෙක් එනවා ලෝ මූඩ් ඔඩ්ඩරි හැලුසිනේෂන් එක් එනවා. හරිද? එතකොට එහෙම ආවයින් පස්සේ අපි මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලම දැන් එයා ප්‍රසන්ට් උනේ මේ විදියට. එතකොට අපි ඉස්සෙල්ලම කරන්නේ එයාට තියෙන ප්‍රසන්ටේජ් සිම්ප්ටම්ස් වලට අනුව ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් හදනවා. මේක ඇවිල්ලා මේ සයිකියාට්‍රික් මේ ඉල්නස් තියෙන පේෂන්ට් වලට විතරක් කරන වැඩක් නෙමෙයි මේක. මෙඩිසින් වලදී වුණත් සර්ජරි වලදී වුණත් ඕනම එකදී අපි කෙනෙක් පේෂන් කෙනෙක්ව ඩයග්නොසිස් එකකට එද්දී ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් වලට ඉස්සෙල්ලම එනවා. ඒක ඇවිල්ලා ස්කිල් එකක්. කියන්නේ ඩොක්ටර් කෙනෙක් වෙනකොට ඒ හවුස් ඔෆිසර් කෙනෙක් හරි කන්සල්ටන්ට් කෙනෙක් හරි ඕනම කෙනෙක්ගේ තියෙන ස්කිල් එකක් තමයි ඒක. ඒක තමයි අපි මේ මෙඩිකල් කෙනෙක් විදියට ඒක තමයි අපි වැඩි දියුණු ඒ කියන්නේ ඉම්ප්‍රූව් කරගන්න යන්නේ. ඒ කියන්නේ කෙනෙක් මොකක් හරි සිම්ප්ටම් එකක් එක්ක පේෂන්ට් කෙනෙක් ප්‍රසන්ට් වෙද්දී ඒ ප්‍රසන්ටිං කම්ප්ලේන් එක දිහා බලලා අපි ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් වලට එන්න ඕනේ. මෙයාට මේක වෙන්න පුළුවන්, මේක වෙන්න පුළුවන්, මේක වෙන්න පුළුවන් කියලා. හරිද? ඒ වගේ. අපි ඒකට තර සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි හිතමුකෝ කෙනෙක් චෙස් පේන් එකක් එක්කෙනා කියලා. චෙස් පේන් එකත් එක්ක ආවෙන් පස්සේ චෙස් පේන් එක එනවායින් පස්සේ ඒ පේෂන්ට් අපි ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් වලට එන්න ඕනේ. අපිට සමහරක් වෙලාවට ඒක මයොකාඩියල් ඉන්ෆාක්ෂන් එකක් වෙන්න පුළුවන්, ඇන්ජයිනා ඇටැක් එකක් වෙන්න පුළුවන්, ප්ලූරයිටික් චෙස් පේන් එකක් වගේ. කියන්නේ මොකද්ද ප්ලූරල් ඉෆියුෂන් මොකද්ද කියන්නේ පළවෙනි එම්බොලිසම් එකක් වෙන්න පුළුවන්, ගැස්ට්‍රයිටිස් නිසා වෙන්න පුළුවන්. ඒ වගේ ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් වලට අපිට යන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. ඒතකොට ඉස්සෙල්ලාම අපි මෙතනදිත් කරන්නේ ඒකයි. ඒ වගේ සයිකියාට්‍රික් පේෂන්ට් කෙනෙක් හරි ওই විදිහට ප්‍රසන්ට් වුණොත් එහෙම ලෝ මූඩ් and ඔඩ්ඩරි හැලුසිනේෂන් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද එයාගේ ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් වලට යන්න ඕනේ. ඒතකොට මෙතනදී අපිට ගන්න පුළුවන් ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් ඇවිල්ලා මොනවාද ස්කයිසොෆ්‍රීනියා ගන්න පුළුවන්. ආපහු ඩිප්‍රෙෂන් සයිකොටික් ෆීචර්ස් එක්ක එන ඩිප්‍රෙෂන් එකක් වෙන්න පුළුවන්. ඒ සයිකෝ එෆෙක්ටිව් ඩිසෝඩර් එකක් වෙන්න පුළුවන්. හරිද? ස්කයිසොෆ්‍රීනියා කියන්නේ මොකක්ද? ස්කයිසොෆ්‍රීනියා කියන්නේ false perception and false belief. හරිද? ඒකේ නෙගටිව් සිම්ප්ටම්ස් තියෙනවා, පොසිටිව් සිම්ප්ටම්ස් තියෙනවා. අපි ස්කයිසොෆ්‍රීනියා ගැන කතා කරලා දෙනවා. ස්කයිසොෆ්‍රීනියානේ සයිකෝසිස් කියලා අපි කතා කරන්නේ. ඒතකොට සයිකෝසිස් වලදී මොනවද වෙන්නේ? පොසිටිව් සිම්ප්ටම්ස් තියෙනවා, නෙගටිව් සිම්ප්ටම්ස් තියෙනවා. ඒක ගැන වෙනම අපි ෆාමකොලොජි වල කතා කරලා දෙනවා ට්‍රීට්මන්ට් උත් එක්ක. එතකොට එතනදී අපි කතා කියනවා පොසිටිව් සවුන්ඩ්ස් එකට ඇහෙනවා, නෙගටිව් සවුන්ඩ්ස් ඇහෙනවා. එතකොට එයාට අපි ෆස්ට් ජෙනරේෂන් ඇන්ටි සයිකොටික්ස් වලින් ට්‍රීට් කරොත් එහෙනම් මොකද්ද වෙන්නේ? ඉස්සෙල්ලාම එන්නේ අඩු වෙන්නේ පොසිටිව් සිම්ප්ටම්ස්. නෙගටිව් සිම්ප්ටම්ස් තාම දෙනවා. ඒක නෙගටිව් සවුන්ඩ්ස් ඇහෙනවා. එතකොට නෙගටිව් සවුන්ඩ්ස් ඇහෙනකොට ඒක සුයිසයිඩල් තෝට්ස් එන්න දෙන හැකියාව වැඩි. ඒ නිසා සුයිසයිඩ් අටැම්ප්ට් වලට යන තියෙන එක සයිඩ් ඉෆෙක්ට් එකක් වෙනවා ෆස්ට් ජෙනරේෂන් ඇන්ටි සයිකොටික්ස් වලින් සයිකෝසිස් පේෂන්ට් කෙනෙක්ට ට්‍රීට් කරද්දී. ඕවා අපි කතා කරා ෆාමකොලොජි වලදී. එතකොට මෙතනදී දැන් අපි කොහොම ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් තුනක් ගන්න ඕනේ. ඒතකොට ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් තුනක් ගත්තයින් පස්සේ ඊගාවට අපි කරන්න ඕනේ හරියට ඩෙෆිනිටිව් ඩයග්නොසිස් එකට යන එක. හරි? ඒතකොට ඩෙෆිනිටිව් ඩයග්නොසිස් එකට යද්දී අපි ඒක සමහරක් වෙලාවට සමහරක් කන්ඩිෂන් වලදී ඒ කියන්නේ ඩෙෆිනිටිව් ඩයග්නොසිස් එකට යන්න ඕනේ. ඒතකොට ඩෙෆිනිටිව් ඩයග්නොසිස් එකට යන්න අපිට ඉන්ෆර්මේෂන් ඕනේ. ඒතකොට ඉන්ෆර්මේෂන් ගැදර් කරන්න අපි කරන්නේ මොනවද? පේෂන්ට්ගේ හිස්ටරි එක ගන්න ඕනේ. ඒක ප්‍රොපර් ඩීටේල්ඩ් හිස්ටරි එකක් ගන්න ඕනේ. ඊට පස්සේ පේෂන්ට්ගේ මෙන්ටල් ස්ටේට් එක්සැමිනේෂන් එකක් කරන්න ඕනේ. ඊට පස්සේ ෆිසිකල් එක්සැමිනේෂන් එකක් කරන්න ඕනේ, ඉන්වෙස්ටිගේෂන් කරන්න ඕනේ. ඔන්න ඔය කියන හතරෙන් අපි ඉන්ෆර්මේෂන් ගැදර් කරනවා. ඊට අමතරව අපිට පුළුවන් කොලැටරල් හිස්ටරි එකක් ගන්න එක. කොලැටරල් හිස්ටරි කියලා කියන්නේ පේෂන්ට්ගේ පේරන්ට් ලගින්, ඊට පස්සේ වයිෆ් ගෙන්, නේබර්ස් ලගින්, ඊට පස්සේ ඔකියුපේෂන් කරන රස්සාව කරන තැන කට්ටියකින්, ඒ වගේ කට්ටියකින් අපිට ගන්න පුළුවන් ඉන්ෆර්මේෂන් එයා කොහොමද හැසිරුනේ කියන එක සම්බන්ධයෙන්. මොකද සමහරක් විට ඉන්න පුළුවන් සයිකියාට්‍රික් ඉල්නස් තියෙන කෙනෙක් එයා හිතන්නේ එයාට සයිකියාට්‍රික් ඉල්නස් එකක් තියෙනවා කියලා. එයා කියන එයා නෝමල් කියලා. එනකොට අනිත් මිනිස්සුන්ට, ගෙදර ඉන්න මිනිස්සුන්ට, පේරන්ට්ලට, වයිෆ්ලට ඒගොල්ලොන්ට තේරෙනවා මේකේ මෙයාගේ චර්යා රටාවේ වෙනසක් තියෙනවා කියලා. ඒකට ඒගොල්ලොන්ගෙන් හිස්ටරි එක ගන්න එක තමයි කොලැටරල් හිස්ටරි එක කියලා කියන්නේ. එතකොට එහෙම එකක් ගන්න. ඊගාවට අපිට ඉන්ෆර්මේෂන් ගැදර් කරන්න පුළුවන් එයාගේ ප්‍රීවියස් මෙඩිකල් නෝට්ස් වලින්. ඒවයින් ගන්න පුළුවන්. ඊට පස්සේ කලින් එයා බෙහෙත් ගත්ත ડોක්ටර්ස් ළගෙන් GP ළගෙන් අපිට විස්තර ගන්න පුළුවන්. ඒ වගේ විවිධාකාර ඉන්ෆර්මේෂන් සෝසස් තියෙනවා. ඒ වගේ ඒවයින් අපි ඉන්ෆර්මේෂන් ගැදර් කරගන්නවා. දැන් අපිට තියෙනවා රෝ ඩේටා. මෙයාගේ පේෂන්ට් ගැන ඉන්ෆර්මේෂන් ගොඩක් තියෙනවා.
එතකොට මේ ඉන්ෆර්මේෂන් වලින් අපි හරියට ඩයග්නොසිස් එකකට එන්නේ. දැන් ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් සෙට් එකක් තියෙනවා අපිට. ඒ ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් එක්ස්ක්ලූඩ් කරන්න හරි ඒ කියන්නේ සපෝටිව් හරි රිෆියුට් සපෝට් කරන්න හරි රිෆියුට් කරන්න හරි අවශ්‍ය කරන ඉන්ෆර්මේෂන් සෙට් එකක් අපි ගාව තියෙනවා. එතකොට කරන්නේ අපි ඊගාවට මේ ඉන්ෆර්මේෂන් ටික ඇනලයිස් කරනවා. ඇනලයිස් කරලා බලනවා මේ ඩිසීස් එකද මේ ඩිසීස් එකද මේ ඩිසීස් එකද වෙන්න පුළුවන් කියන එක අපි තීරණය කරනවා. එතකොට එහෙම කරලා අපිට ඩෙෆිනිටිව් ඩයග්නොසිස් එකකට එන්න පුළුවන්. හරි. එතකොට අපි ඩයග්නොසිස් දැන් අපි ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් වලින් ගත්ත එක ස්කයිසොප්‍රීනියා කියන එක හිතමුකෝ. අපි ස්කයිසොප්‍රීනියා කන්ෆර්ම් වුණොත් අපිට පුළුවන් ඒකට අදාළ මැනේජ්මන්ට් ප්ලෑන් එකකට යන්න. එතකොට ඒක කන්ෆර්ම් නැත්නම් ඒක රිෆියුට් කරනවා නම් ආයි පාරක් අපි ඊගාව එකට යනවා. හරි. ඊගාව ඩිසීස් එක සම්බන්ධයෙන් ඇනලයිස් කරලා බලනවා ඒකද කියලා. ඒකත් කන්ෆර්ම් වුණ නැත්නම් අනිත් එකට යනවා. ඒ විදිහට අපි ඩෙෆිනිටිව් ඩයග්නොසිස් එකට යන්න ඕනේ ට්‍රීට් කරන්න. ඒක තමයි පේෂන්ව ඩයග්නෝස් කරන එක සම්බන්ධයෙන් තියෙන්නේ. ඊගාවට අපි දැන් මොකක් හරි සයිකියාට්‍රික් ඩිසෝඩර් එකක් ගත්තොත් එimhe ඒකේ ක්ලාසිෆිකේෂන් එකක් තියෙනවා DSM ක්ලාසිෆිකේෂන් එක කියලා. මේ DSM ක්ලාසිෆිකේෂන් එකේදී අපි ඇක්සිස් කීපයකට පේෂන්ගේ ඩයග්නෝසිස් එක ගන්නවා. ඒක තමයි මෙතනදී අපි කරන්නේ. ඒකෙදී අපි ඇක්සිස් මේන්ලිම 5කට DSM ක්ලාසිෆිකේෂන් එකේදී ඩිසීස් එකේ සයිකියාට්‍රික් ඩිසීස් එකේ ඩයග්නෝසිස් එක දානවා. ඒකෙදී ඇක්සිස් 1 කියන්නේ ක්ලිනිකල් ඩයග්නෝසිස් එක. ක්ලිනිකල් ඩයග්නෝසිස් එක අපි උදාහරණයක් විදිහට දැන් ගත්තොත් එහෙම මොකක් හරි අපි ස්කයිසොප්‍රීනියා ගමුකෝ. එතකොට ක්ලිනිකල් ඩයග්නෝසිස් එක කියලා කියන්නේ ස්කයිසොප්‍රීනියා. හරිද? එතකොට ස්කයිසොප්‍රීනියා එක කියලා අපි දානවා. ඊගාවට ඇක්සිස් 2 කියලා කියන්නේ එයාගේ personality disorders හරි mental retardation එකක් හරි තියෙනවද කියන එක. එතකොට එයාගේ හිස්ටරි එකේදී ඒව ගන්නවනේ. එයාගේ personality problems මොන හරි තියෙනවද, ඊට පස්සේ එයාගේ mental retardation එකක් තියෙනවද කියලා අපි බලනවා. එයාගේ previous personal history එකෙන්. ඒ කියන්නේ ඒකෙදි බලනවා. එයාගේ history එක ගද්දී අපි අහනවා එයාගෙන් මොනවද එයාගේ ඩිලිවරි එක කොහොමද දුන්නේ? normal delivery එකක්ද cesarean delivery එකක්ද? එතකොට child birth එකෙන් පස්සේ මොන හරි complication ආවද? ඒවා අහන්න ඕනේ. ඊගාවට එයාගේ growth එක කොහොමද දුන්නේ? developmental milestone normal විදියට ආවද? growth retardation එකක් තිබ්බද? mental retardation එකක් තිබ්බද? ඒවා සම්බන්ධයෙන් අපි history එකේදී අහනවා. ඒතකොට අපි ගාව ඒ තොරතුරු තියෙනවා. ඊගාවට axis තුන්වෙනි axis එකේදී තියෙන්නේ general medical condition එක. එතකොට general medical condition එක කියලා කියන්නේ එයාට තියෙන වෙන මොන හරි medical problems තියෙනවද කියන එක. ඒකත් අපි medical history එකේදී surgical history එකේදී අහනෝනේ. එතකොට ඒකේ වැදගත්කම වෙන්නේ අපි patient manage කරද්දී ඒව බලපානවා. උදාහරණයක් විදිහට අපි හිතමු patient diabetic patient කෙනෙක් කියලා. දැන් එයාට psychiatric disorder එකක් විදිහට psychosis තියෙනවා. ඒත් එක්ක එයාට associated වෙන coexisting diabetic mellitus එකක් තියෙනවා. එතකොට අපි දන්නවා දැන් first generation වලින් treat කරනට වඩා second generation වලින් treat කරන එක patient හොඳයි. මොකද හේතුව side effect අඩුයි. එතකොට second generation මේ antipsychotics වල දෙන ප්‍රධානම symptom එකක් තමයි metabolic මේ symptoms වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොනවාද metabolic symptoms කියලා කියන්නේ එයාට hyperlipidemia ඊට පස්සේ diabetic mellitus ඒ වගේ side effects වෙන්න පුළුවන්. එතකොට already diabetic mellitus තියෙන patient කෙනෙක් නම් ඒක එයාට worse වෙන්නත් පුළුවන්. එතකොට එයාට අපි treat කරද්දී ඒ වෙන්න පුළුවන් side effects සම්බන්ධයෙන් අපි දැනුවත්කමක් තියෙන්න ඕනේ. ඒක නිසා management plan එක වෙනස් කරන එක ඒ එකට අනුව manage plan එක හදන එක කරන්න අපි දැනගන්න ඕනේ යකි coexisting medical conditions මොනවද තියෙන්නේ කියලා. axis 4 තියෙන්නේ මොකද environmental problems, psychosocial problems ඒවා සම්බන්ධයි. ඒවා අපිට වැදගත් වෙනවා diagnosis එකට එන්නත්, treatment එකට එන්නත්, medical mental disorder එකේ prognosis එක සම්බන්ධයෙන් idea එක ගන්නත් ඒක අපිට වැදගත්. හරි. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එයාට දැන් අපි හිතමුකෝ depression හරි මොකක් depression නෙමෙයි අපි හිතමුකෝ නිකන් delusion එකක් තියෙනවා. එයාට එයාගේ wife සම්බන්ධයෙන් සැකයක් තියෙනවා. එතකොට wife සම්බන්ධයෙන් තියෙන සැකයට හේතුවක් වෙන්න පුළුවන් marital problems. ඊට පස්සේ occupational problems බලපාන්න පුළුවන් depression වලට. ඒ වගේ අර social problems, environmental problems මොනවද තියෙන්නේ කියන එක ගැන කතා කරන්නත් අපි ඒක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. අනිත් එක global assessment of function. global assessment of function කියලා කියන්නේ මේ psychiatric illness එක එයාගේ day to day activities වලට එයාගේ function එකට කොච්චර දුරට effect වෙනවද කියන එක තමයි global assessment of function කියන්නේ. හරි. එතකොට ඕක තමයි assessment එකේ පළවෙනි step එක diagnosis එක. diagnosis එක කරන හැටි තමයි අපි දැන් කතා කරේ. හරිනේ. එතකොට සරලව නිකන් සම්මුතියක් වගේ දැම්මොත් එහෙම
පේෂන් කෙනෙක් සයිකෑට්‍රික් ඉල්නස් එකක් තියෙද්දී එයා ප්‍රසන්ට් වෙනවා. එයා ප්‍රසන්ට් වෙන්න පුළුවන් සිම්ටම්ස් තියෙනවා. ඒවට අපි ප්‍රසන්ටිං කම්ප්ලේන් එක කියලා කියන්නේ. ඒතර ප්‍රසන්ටිං කම්ප්ලේන් එකක් එක්ක එනකොට පේෂන්ට් කෙනෙක් එයාගේ ප්‍රසන්ටිං කම්ප්ලේන් එකට අනුව අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ලෙඩේ මොකක් වෙන්නේ නැද්ද කියලා හිතන්න. ඒකට තමයි අපි ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් කියලා කියන්නේ. කියන්නේ අපි හයිපොතෙසිස් ගොඩනගනවා. මේ ඩිසීස් එක මේක වෙන්න පුළුවන් කියලා ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් අපි හදනවා. ඊට පස්සේ ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් වලින් අපි ඩෙෆිනිටිව් ඩයග්නොසිස් එකට එන්න ඕනේ. ඒ ඩෙෆිනිටිව් ඩයග්නොසිස් එකට එන්න නම් අපි data collect කරගන්න ඕනේ. ඒ කියන්නේ information gather කරගන්න ඕනේ. ඒකට අපිට පුළුවන් history එක ගන්න, mental state examination එක, physical examination එක, investigation එක, collateral history එකක් ගන්න එක. ඊට පස්සේ මොනවාද medical notes, previous medical notes ගන්න එක, previous relapses වල history එකක් ගන්න එක. ඒ වගේ දේවල් වලින් අපිට information gather කරන්න පුළුවන්. ඒ ගන්න information අපි analyze කරලා මේ disease එකටද මේ disease එකටද කියන්නේ differential diagnosis වලින් මොකක්දකටද වැඩිපුරම මේක support වෙන්නේ කියලා බලනවා. support වෙන්න තියව අපි exclude කරලා දානවා. support වෙන differential diagnosis එක තමයි අපි definitive diagnosis එක විදියට ගන්නෙ. හරිද? ඒතකොට definitive diagnosis එකට යන එකේ වැදගත්කම තමයි patient treat කරද්දී patient manage කරද්දී ඒක ගොඩක් වැදගත් වෙනවා. එතකොට මොකක් හරි ඩිසීස් එකක් කන්ෆර්ම් වෙන්නේ නැත්නම් එහෙම අපි ආපහු පාරක් ඒක ආයි කරනවා, ආයි පාරක් ඉන්ෆර්මේෂන් කැද කරනවා අනිත් ඩිසීස් එකට හරියනවද කියලා බලන්න. ඊට පස්සේ DSM classification එක ගැන කිව්වොත් DSM classification එකේදී axis පහක් යටතේ patient ගේ diagnosis එක අපි ගන්නවා. පළවෙනි axis එක ඇවිල්ලා clinical diagnosis එක, දෙවෙනි එක එයාගේ personality disorders හරි mental disorders හරි තියනවාද කියන එක, තුන්වෙනි එක ඇවිල්ලා general medical condition එක, හතරවෙනි එක environmental problems and psychosocial problems, පස්වෙනි එක global assessment of function. හරි. ඊගාවට අපි කතා කරන්න යන්නේ මේ severity of illness එකේ severity එක මේ බලන එක තමයි කරන්නේ. ඒතර මේ illness එකේ severity එක කියන එක වැදගත් වෙනවා. මොකද හේතුව මේ patient ව admit කරන්න ඕනද නැද්ද කියන එක අඳාපවතින severity එක මත. හරි. ඒතර psychiatric ward එකේ patient ව admit කරලා treat කරනවද එහෙම නැත්නම් outpatient manage කරන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ මේ establish මේ severity එක establish කරන එක මත තමයි ඒක අඳාපවතින්නේ. එතකොට මේ severity එක අපිට මේක කොච්චරක් severe ද කියලා බලා ගන්න පුළුවන්. ඒ ඉන්ඩි කියන්නේ severity එක වැඩි කියලා කියන්නේ mild moderate ද severe ද කියලා අපිට බලන්න පුළුවන්. එතකොට මෙතනදී දැන් patient අපි හිතමුකෝ patient කෙනෙක් ඉන්නවා. එයාට schizophrenia තියෙන්නේ. එයාගේ several කියන්නේ delusions ගොඩක්, hallucination කීපයක්, ඊට පස්සේ symptoms ගොඩක් එක්කෙනවා නම් ගොඩක් සිම්ටම්ස් එක්ක එනවා නම් ඒ වගේම රිකරන්ට් රිලැප්සස් කියන්නේ ෆ්‍රීකවන්ට්ලි රිලැප්සස් එක්ක එනවා නම් එයාට ගොඩක් වෙලාට මේක සිවියර්. අනිත් එක තමයි අපි හිතමු එයාගේ ෆන්ක්ෂන් ග්ලෝබල් ඇසෙස්මන්ට් ඔෆ් ෆන්ක්ෂන් කියලා කතා කරන්නේ. එතනදී එයාගේ ඔකියුපේෂන් එකට බලපෑමක් නැත්තම් මේ ඩිසීස් එක ගොඩක් වෙලාට ඒක මයිල්ඩ් ටු මොඩරේට් වෙන්න පුළුවන්. සමහරක් කට්ටිය ඉන්නවා දැන් ડિප්‍රෙෂන් තියෙනවා. එයාට ඩිප්‍රෙෂන් තිබ්බට ඒක එයාගේ ඔකියුපේෂන් එකට අවුලක් නැහැ. ඔකියුපේෂන් එක සාමාන්‍ය විදිහට කන්ටිනියු කරනවා. ඒක එතකොට ඒ කියන්නේ එයාගේ මයිල්ඩ් ටු මොඩරේට් ලෙවල් එකේ තමයි තියෙන්නේ. සමහරක් කට්ටිය ඉන්නවා එයාගේ ડિප්‍රෙෂන් කන්ඩිෂන් එක නිසා එයාගේ සම්පූර්ණයෙන්ම ලයිෆ් ස්ටයිල් එකට ඒක බලපාලා. එයාගේ ඔකියුපේෂන් එක එයා රස්ටව නතර කරනවා. ෆැමිලි ලයිෆ් එක කඩා වැටෙනවා. අන්න ඒ වගේ දේවල් වුණාම එතනදී ඒක සිවියර් ස්ටේජ් එකට ගිහිල්ලා සිවියර් ડિප්‍රෙෂන් එකට ගිහිල්ලා. එතකොට ඒ වගේම සමහරක් කට්ටියගේ සුයිසයිඩල් ඇටෙම්ප්ස්. ඒක සුයිසයිඩල් ඇටෙම්ප්ස් වලට ගිහිල්ලා තියෙනවා කියලා කියන්නේ එයාගේ ડિප්‍රෙෂන් එකේ සිවියරිටි එක වැඩි. ඒ වගේ අපිට ඒ අපි ඒකෙදිත් අර ටික තමයි ඉන්ෆර්මේෂන් වලින් තමයි අපි එතනට යන්නේ. එතකොට හිස්ටරි එක, මෙන්ටල් ස්ටේට් එක්සැමිනේෂන්, ෆිසිකල් එක්සැමිනේෂන් මේ ඔක්කොගෙම තමයි අපි මේ සිවියරිටි ඔෆ් ඉල්නස් එක එස්ටැබ්ලිෂ් කරගන්නත් අවශ්‍ය කරන ඉන්ෆර්මේෂන් ගැදර් කරගන්නේ. උදාහරණයක් ඉදිරියට ගත්තොත් එහෙම හිස්ටරි එකයි ප්‍රසන්ටිං කම්ප්ලේන් එකයි ගත්තොත් එහෙම හරිද? හිස්ටරි ඔෆ් ප්‍රසන්ටිං කම්ප්ලේන් එක ගත්තයින් පස්සේ ඒකෙදි සිම්ටම්ස් ප්‍රමාණය අපිට හඳුනා ගන්න පුළුවන් නේ. එයා කියනවා නම් එයාට ඩිලූෂන්ස් තියෙනවා. පර්සිකියුටඩ් ඩිලූෂන්ස් තියෙනවා. එයාට හිතෙනවා වයිෆ් එයාව මරන්න යනවා, නේබර්ස්ලාට කරදර කරන්න යනවා. එයාගේ මොනවද මේ ප්‍රොපර්ටිස් බැර ගන්න හදනවා කියලා එයාට හිතෙනවා. හරිද? ඒතර ඩිලූෂන්ස් තියෙනවා. හැලුසිනේෂන් නැහැනවා, ඔඩිටරි හැලුසිනේෂන් නැහැනවා, විෂුවල් හැලුසිනේෂන් තියෙනවා. ඒ කියන්නේ එක එක මිනිස්සු කතා කරලා මට මෙයාව මරන්න කියලා කියනවා ඒ වගේ.
ඊට පස්සේ ඔය විෂුවල් හැලුසිනේෂන් කියන්නේ යාට පේනවා කෙනෙක් ඉස්සරහා ඉන්නවා වගේ පේනවා විෂුවල් හැලුසිනේෂන් තියෙනවා. ඊට පස්සේ ඒත් එක්කම යාට සමහරක් වෙලාවට මොනවද වෙන්නේ ෆැන්ටසිස් තියෙනවා යාට සුයිසයිඩ් කරගන්න එක සම්බන්ධයෙන් වෙන කෙනෙකු මරණ එක සම්බන්ධයෙන්. ඒ කියන්නේ වෙන කෙනෙකු මැරුවම කොහොම ෆීලිං එකක් එනවද කියලා යාට නේ 아무තු ෆැන්ටසි එකක් තියෙනවා. ඒ වගේද. ඒතර ඒ වගේ සිම්ප්ටම්ස් ගොඩක් තියෙනවා කියලා කියන්නේ මේක සිවියරිටි එක වැඩි. හරිද? සිවියරිටි එක වැඩි. සිවිය පැත්තට තමයි යන්නේ. මයිල්ඩ් ටු මොඩරේට් පැත්තෙන් සිවිය පැත්තට ඩීවියේට් වෙනවා. ඊගාවට අපි මොනවාද number of symptoms and types of symptoms වලින් symptoms ගන්න පුළුවන් after history of presenting complaint එකේ. ඒ වගේම level of functioning function level එක බලන්න පුළුවන් අපි ගොනේ අර global assessment of functioning ඒකෙන් බලන්න පුළුවන් කොහොමද function එක. ඒතකොට යාගේ day to day life එකට කොහොමද බලපෑම ඊට පස්සේ අපිට මේ යාගේ wife ගෙන් ප්‍රශ්න කරද්දී එයාගෙන් දැනගන්න පුළුවන් collateral history එකේදී මෙයාගේ sexual life එක දැන් කොහොමද මෙයා මේ ගෙදර කට්ටියත් එක්ක සතුටින් ඉන්නවද ගෙදර කට්ටියත් එක්ක ආගියු කරනවද නිතරම ගෙදර කට්ටියට කරදර කරනවද ඒ වගේ වයලන්ට් ඇක්ටිවිටීස් තියෙනවද ඒ වගේ දේවල් අපිට collateral history එකෙන් ගන්න පුළුවන්. එතකොට එතනින් ඒක ඊට ඔකියුපේෂන් පැත්තෙන් ගත්තම මෙයා රස්සාව නතර කරාද රස්සාව හරියට කරන්න පුළුවන්ද ඒ වගේ දේවල්. ඊට පස්සේ අනිත් එක වෙලා අපි කිව්වා වගේ රිලැප්සස් ගැන අපි අහන්න ඕනේ. ඒකෙදි ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා නම් එන්න. සමාන උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අවුරුදු 10කට විතර එකපාරක් ඇවිල්ලා තිනවා කලින්. හැබැයි දැන් මේ ළඟම අවුරුදු 5 හතර පාරක් විතර ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ රිලැප්සස් වෙන ෆ්‍රීකවන්සි එක වැඩි වෙලා. ඒ කියන්නේ සිවියරිටි එකෙන් වැඩි වෙලා. ඒ වගේ තමයි. ඒතර සිවියරිටි එක බලන්නත් ඕනේ. ඒතර සිවියරිටි එක වැඩි නම් අපි ඒවා මොකද කරන්න ඕනේ? හොස්පිටල් ඇඩ්මිට් කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අපි ඊගාර කතා කරනවා රිස්ක් ඇසස්මන්ට් එක. රිස්ක් ඇසස්මන්ට් එකේදී අපි මේන්ලිම එයාට ඇති තියෙන රිස්ක් එක සහ එළියේ ඉන්න මිනිස්සුන්ට තියෙන රිස්ක් එක ගැන කතා කරනවා. ඒ කියන්නේ එයාට තියෙන රිස්ක් එක කියලා කියන්නේ එයාට සෙල්ෆ් හාම් එකක් කරගන්න තියෙන හැකියාව, සුයිසයිඩ් කරගන්න තියෙන හැකියාව, සෙල්ෆ් නිග්ලෙක්ට් නිසා එයාට මේ ඩැමේජ් වෙන්න පුළුවන් එක ඒව ගැන කතා කරනවා. ඒ වගේම එයාගේ අවට ඉන්න මිනිස්සුන්ට නේබර්ස්ලට, පේරන්ට්ලට, වයිෆ්ලට, දරුවන්ට ඒගොල්ලොන්ට එන්න පුළුවන් හානිය ගැනත් අපි ඇසස් කරන්න ඕනේ රිස්ක් එක. එතකොට එහෙම රිස්ක් එකක් තියෙනවා නම් එතකොට ඒවා අපි ඇඩ්මිට් කරන්න ඕනේ. ඒවා අවුට් පේෂන්ට් මැනේජ් කරන්න බෑ ඇඩ්මිට් කරන්න ඕනේ. එතකොට ඒ කියන්නේ ආ සිවියර් කන්ඩිෂන් එකට ගිහලා කියන්නේ ආව ඇඩ්මිට් කරලා තමයි මැනේජ් කරන්න වෙන්නේ. එතකොට අපි ඊගාවට බලමු මේ ඊඩියොලොජි කොහොමද අයිඩෙන්ටිෆයි කරගන්නේ කියලා. එතකොට ඇත්තට මේ සයිකියාට්‍රික් ඉල්නස් එකට ගොඩක් ඊටියොලොජිස් තියෙන්න පුළුවන්. ඒක ඇවිල්ලා බයොලොජිකල් වෙන්න පුළුවන්, සයිකොලොජිකල් වෙන්න පුළුවන්, සෝෂල් ෆැක්ටර්ස් වෙන්න පුළුවන්, ප්‍රෙසිපිටේටිං ඉල්නස් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ. හරිද? ඒ කියන්නේ අපි කතා කරනවානේ දැන් මොනවාද සයිකෝසිස් වලදී අපි කියනවානේ දැන් ડિප්‍රෙෂන් වලදී කතා කරනවානේ අපි මේ ડિප්‍රෙෂන් එක එන්න ප්‍රධානම බලපාන්නේ මොනවාද නොරෙෆිනෙෆ්‍රින් මේ සෙරොටොනින් වල බලපෑමනේ. ඒ කියන්නේ අපි අපි ට්‍රීට් කරද්දී SNRI SSRI දෙන්නේ සෙරොටොනින් නොරෙෆිනෙෆ්‍රින් රිසෙප්ටර් මේ ඉන්හිබිටර්ස් උයි සිලෙක්ටිව් සෙරොටොනින් රිසෙප්ටර් ඉන්හිබිටර්ස් උයි. හරි. ඒ කියන්නේ ඒක සයිනැප්ටික් ලෙෆ්ට් එකේ තියෙන සෙරොටොනින් නොරෙෆිනෙෆ්‍රින් ලෙවල් එක අඩු වෙන නිසායි මේ ડિප්‍රෙෂන් කියන එක එන්නේ. ඒක බයොලොජිකල් ෆැක්ටර් එකක්. ඒ වගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ડિප්‍රෙෂන් එන්න පුළුවන් සෝෂල් කන්ඩිෂන් නිසා. ඒ කියන්නේ එයා බුලින්ග්ද එයාට දැන් අපි හිතමු කැම්පස් එකේ යන ළමයෙක් වෙයි. එයා කැම්පස් එකේදී කොන් කරනවා. එයාව බුලි කරනවා. එයාට මිනිස්සු විහිළු කරනවා. ඒ නිසා එයා ડિප්‍රෙස් වෙන්න පුළුවන්. ඊට පස්සේ බිරීව්මන්ට් වගේ ඒවා නිසා ડિප්‍රෙස් වෙන්න පුළුවන්. ඒ වගේ එන්වයරන්මන්ටල් කන්ඩිෂන් වලදී සෝෂල් කන්ඩිෂන් වලදී සයිකොලොජිකල් සෝෂල් බයොලොජිකල් ප්‍රෙසිපිටේටිං ඉල්නස් කියන්නේ යාට සාමාන්‍ය මොකරි කැන්සර් එකක් වගේ ඇවිල්ලා යා ડિප්‍රෙස් වෙලා එහෙම වෙන්නත් පුළුවන්. හරිද? ඒ වගේ. ඊට පස්සේ ෆැමිලි හිස්ටරිත් එකට බලපාන්න පුළුවන්. ෆැමිලි හිස්ටරි එකක් තියෙන අපි හිතමු පේෂන්ට් කෙනෙක් ඉන්නවා. එයාගේ තාත්තා සුයිසයිඩ් කරගෙන තමයි මැරලා තින්නේ. ඒ කියන්නේ ෆැමිලි හිස්ටරි එකක් තියෙනවා. ඒතකොට එයාට ජොබ් එක නැති වුණොත් එහෙම එයාටත් ડિප්‍රෙෂන් පැත්තට යන රිස්ක් එකක් තියෙනවා. නේද? ඒතර ෆැමිලි හිස්ටරි එකත් ඒකට බලපානවා. ඔක තමයි ඊඩියොලොජිස්. හරිද? ඒතකොට බයොලොජිකල් ඊඩියොලොජිස් බලන්න ඕනේ. සයිකොලොජිකල් ඊඩියොලොජිස් බලන්න ඕනේ. සෝෂල් ඊඩියොලොජිස් බලන්න ඕනේ. ෆැමිලි හිස්ටරි එකක් තියෙනවද කියලා බලන්න ඕනේ. ප්‍රෙසිපිටේටිං ඉල්නස් තියෙනවද කියලා බලන්න ඕනේ. ඒවත් අපි ඉන්ෆර්මේෂන් ගැදර් කරන්න ඕනේ. ගැදර් කරගෙන ඉන්ෆර්මේෂන් වලින් ඇනලයිස් කරලා ඉන්ෆර්මේෂන් අපි ගත්ත ඉන්ෆර්මේෂන් ඇනලයිස් කරලා තමයි ඊටියොලොජි එක අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. හරිද? ඒකට උදාහරණයක් ගත්තොත් එහෙම history of presenting complaint එකකින්, family history එකකින්, past medical history එකකින්,
සබ්ස්ටන්ස් යූස් හිස්ට්‍රි එකෙන් ෆිසිකල් එක්සමිනේෂන් එකෙන් සහ ඉන්වෙස්ටිගේෂන් එකෙන් අපිට බයොලොජිකල් ෆැක්ටර්ස් බලාගන්න පුළුවන්. මොනවද බයොලොජිකල් ෆැක්ටර්ස්? ජෙනටික් ප්‍රීඩිස්පොසිෂන් එකක් තියෙනවද? ෆිසිකල් ඉල්නස් එකක්, ඉන්ෆෙක්ෂන් එකක්, ට්‍රෝමා එකක්, කනෙක්ටිව් ඩිසෝඩර් එකක්, ඊට පස්සේ එන්ඩෝක්‍රයින් ඩිසෝඩර් එකක්, ටියුමර් වගේ එකක් තියෙනවද? ඊට පස්සේ මෙඩිකේෂන් එයා මොනවද ගන්න ඩ්‍රග්ස්, එයා ගන්න ඩ්‍රග්ස් නිසා සාමාන්‍යයෙන් සයිකෝ මේකක් එන්න පුළුවන් නේ. සයිකෝසිස් පැත්තට යන්න පුළුවන් නේ. ඒතර ඒව සම්බන්ධයෙන් සබ්ස්ටන්ස් ඇබියුස් එකක් තියෙන යූස් කරනවද? සමහර ඇල්කොහොල් යූස් කරන එකෙන් එන්න පුළුවන්. ඊට පස්සේ කැනබිස් වගේ යූස් කරනවා නම් ඒකෙන් එන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ ඊගාවට මේ ෆිසිල් මොකද සයිකොලොජිකල් ප්‍රොබ්ලම්ස් ගන්නතයින් පස්සේ අපි කිව්වා ඒක බලන්න අපිට ගන්නවා පර්සනල් හිස්ටරි එක, මෙන්ටල් ස්ටේට් එක්සැමිනේෂන් එක, පර්සනැලිටි ඇසෙස්මන්ට් එක. ඒ වගේ දේවල් වලින් අපි ගන්න ඉන්ෆර්මේෂන් වලින් අපිට අල්ලගන්න පුළුවන් සයිකොලොජිකල් ෆැක්ටර්ස් මොනවද කියලා, ඊඩියොලොජිස්. කියන්නේ යාගේ පර්සනැලිටි ඩිසෝඩර්ස් මොනවාරි තියෙනවද, රිලේෂන්ෂිප් ඩිෆිකල්ටිස් තියෙනවද, ඒ කියන්නේ යාව අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ තමයි මැරයිටල් ප්‍රොබ්ලම්ස් තියෙනවද, ගෙදරින් කොන් කරලාද, කැම්පස් එක යනවා නම් කැම්පස් එකේ ඉන්න ළමයින්ගෙන් යා පුලින් වෙනවද, කොන් වෙනවද, ඒ වගේ දේවල්. ඊට පස්සේ සෝෂල් ෆැක්ටර්ස් ගත්තයින් පස්සේ ඒකත් හිස්ටරි ඔෆ් ප්‍රසන්ටිං කම්ප්ලේන්ට් එකේ පර්සනල් හිස්ටරි එකක් ගන්න පුළුවන්. ස්ට්‍රෙස්ෆුල් ඉවෙන්ට් උදාහරණයක් විදිහට එයාගේ ඔකියුපේෂන් එක නිසා, එයාගේ රස්සාවේ දින ස්ට්‍රෙස් එක නිසා එයාට සයිකොලොජිකල් ප්‍රොබ්ලම්ස් එන්න පුළුවන්. ලොස් ඉවෙන්ට් ලොස් වෙනවා. ඒ කියන්නේ එයා මොනවා හරි කෙන විශේෂ ඉවෙන්ට් එයාට මගහැරීම නිසා එයාට ප්‍රශ්න එන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ ජීවත් වෙන රටාව, වැඩ කරන රටාව වෙනස් වීම නිසා එකපාරට එයාට ඒකත් වෙන්න පුළුවන්. ඊට පස්සේ රෝල් චේන්ජස්, ඒ කියන්නේ එයාගේ යන චරිතයේ වෙනස් වීමක් නිසා, උදාහරණයක් විදිහට එයා සාමාන්‍ය ජීවිතයක් ගත කරපු නිදහසේ හිටපු කෙනෙක් එයා එකපාරට කියන්නේ එයා මේ පේරන්ට් කෙනෙක් වෙනවා. කියන්නේ අම්මා තාත්තා වෙනවනේ. අම්මා තාත්තා වෙනකොටත් ඒක නිසා එයාට සයිකොලොජිකල් ප්‍රොබ්ලම්ස් එන්න පුළුවන්. ඒ වගේ දේවල්. ඊට පස්සේ අපි කතා කරන්නේ, දැන් අපි කතා කරා මොනවද, සයිකියාට්‍රික් පේෂන්ට් කෙනෙක් ආවම පස්සේ පේෂන්ට් වල ඩයග්නොසිස් එක එස්ටැබ්ලිෂ් කරන හැටි. ඊට පස්සේ කතා කරා සිවිරිටි එක, ඒ ඉල්නස් එකේ සිවිරිටි එක බලන හැටි. ඊගාට කතා කරා ඊටියොලොජි එක, මොකද්ද මේකට හේතුව හොයාගන්න හැටි. ඊගාට අපි කතා කරන්නේ රිස්ක් එක ඇසස් කරන විදිය. හරිද? රිස්ක් එක ඇසස් කරනවා අපි කිව්වා. රිස්ක් එක ඇසස් කරද්දී මේන්ලිම බලන්නේ ඇසසින් රිස්ක් ටු සෙල්ෆ්. ඒ කියන්නේ එයාට තියෙන රිස්ක් එක සහ මේ අනිත් කට්ටියට තියෙන රිස්ක් එක, එළියේ ඉන්න කට්ටියට තියෙන රිස්ක් එක. එතකොට එයාට තියෙන රිස්ක් එක කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේ සයිකියාට්‍රික් ප්‍රොබ්ලම් තියෙන කට්ටිය සෙල්ෆ් නිග්ලෙක්ට්. ඒ කියන්නේ එයාව නිග්ලෙක්ට් කරලා තින්නේ. එතකොට එයාව නිග්ලෙක්ට් කරායින් පස්සේ පුවර් නියුට්‍රිෂන් එයාට හරියට ලැබෙන්නේ නැහැ. හරියට වතුර බොන්න නැති නිසා ඩිහයිඩ්‍රේට් වෙන්න පුළුවන්. ඒ වගේම ඩිමෙන්ෂියා, ඩිප්‍රෙෂන්, ස්කයිසොප්‍රීනියා වගේ කට්ටිය ගොඩක් වෙලාවට මේ සෙල්ෆ් නිග්ලෙක්ට් වෙන කට්ටිය. එතකොට ඒගොල්ලෝ ඔය කියනවා වගේ හරියට කෑම කන්නේ, වතුර බොන්නේ, ඒක නිසා නියුට්‍රිෂන් අඩුයි, මැල් නියුට්‍රිෂන් එන්න පුළුවන්, ඉමුනිටි එක අඩු වෙන්න පුළුවන්, ඉන්ෆෙක්ෂන් එන්න පුළුවන්. එයාට ඒ ඉන්ෆෙක්ෂන් වලින් ගොඩක් දරුණු මේකට යන්න පුළුවන්. ඊට පස්සේ ඩිහයිඩ්‍රේට් වෙන්න පුළුවන්. ඩිහයිඩ්‍රේට් වෙලා එයාගේ බ්‍රේන් එකට ඒක බලපාන්න පුළුවන්. ඒ වගේ කන්ඩිෂන් එන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව සෙල්ෆ් එකට හාම් කරගන්නවා කියන්නේ එයා සෙල්ෆ් ඉන්ෆ්ලික්ටඩ් කට් ඉන්ජරිස් වගේ දාගන්න පුළුවන්, සුයිසයිඩල් ඇටෙම්ප්ස් කරන්න පුළුවන්, වහ බොන්න පුළුවන්, මේ එල්ලෙන්න උත්සාහ කරන්න පුළුවන්, සුයිසයිඩල් ඇටෙම්ප්ස් තියෙනවා. ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඒක තමයි ඒ වගේ තියෙනවා නම් ඒක ඇවිල්ලා එයාට හාම් එකක්. එහෙනම් පේෂන්ට් මොකද කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම හොස්පිටල් ඇඩ්මිට් කරන්න ඕනේ. අවුට් පේෂන්ට් ඒවා මැනේජ් කරන්න බෑ. ඊළඟට රිස්ක් ඔෆ් හාම් ටු අදර්ස් කියලා කියන්නේ අනිත් අයට හාම් එකක් කරන්න තියෙන හැකියාව. හරිද? එතකොට එහෙම තියෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ එයාට ડિප්‍රෙෂන්, එකපාරට එයා ඇග්‍රෙසිව් වෙනවා. ඇග්‍රෙසිව් වුණ ගමන් එයාගේ වයිෆ්ටයි දරුවන්ටයි ගහනවා. එහෙම නැත්නම් ෆිසිකලි ඇග්‍රෙසිව් වෙලා එයා නේබර්ස්ලත් එක්ක ගහ ගන්න යනවා. ඒකෙන් එයා අනිත් එයාගේ ආවට ඉන්න මිනිස්සුන්ට හානියක් කරන්න බලනවා. හරිද? එතකොට එහෙම වුණාමත් එයාව අවුට් පේෂන්ට් මැනේජ් කරන්න බෑ. එයාව හොස්පිටල් ඇඩ්මිට් කරලා තමයි මැනේජ් කරන්න වෙන්නේ. හරිද? එතකොට අපිට ඒක අනිත් එක බලා ගන්න ඕන මෙහෙමත් තියෙනවා. මෙහෙමත් බලන්න වෙනවා. ඒක සමහරක් කට්ටිය ඉන්නවා එයාලා වර්බලි ඇග්‍රෙසිව්, බයින කරන්නේම තමයි කරන්නේ. සමහරක් කට්ටිය ෆිසිකලි ඇග්‍රෙසිව්. සමහරක් කට්ටිය ඉන්නවා වර්බලි ඇග්‍රෙසිව්ත් නැහැ, ෆිසිකලි ඇග්‍රෙසිව්ත් නැහැ. හැබැයි ඒගොල්ලොන්ගේ ඔළුවේ වැඩ කරනවා තව කෙනෙක්ට කරදරයක් කරන්න. කියන්නේ එයා දන්න කෙනෙක්ට කරදරයක් කරන්න හරි මරන්න හරි. එයා ඒකට ප්ලෑන් එකක් ගහනවා ඇතුලෙන්. හැබැයි ඒක එළියට අපිට පේන්නේ. ඒතකොට අපි අනිවාර්යයෙන්ම මේ පේෂන්ට්ලෙන් අහන්න ඕනේ ඔයාට කියන්නේ ඒක නෝමලයිස් කරලා අහන්න ඕනේ. එයාගේ එහෙම නැත්නම් එයා කියන්නේ නැහැ නේද? අහන්න ඕනේ ඔයාට මොනවා හරි මේ
ඔයාට ඔය දැන් කෙනෙක් ඉන්නවා එයා කියනවා එයාට persecuted delusion එකක් තියෙනවා. එයාගේ එහෙම කියන්නේ එයා කියනවා එයාට හිතෙනවා එයාගේ neighborsලා එයාට කරදර කරන්න එනවා කියලා. එතකොට අහන්න ඕනේ ඔයා ඒගොල්ලොන්ට බැනලා කරලා තියනවද? ඒ කියන්නේ verbally aggressive වෙලා බැනලා තියනවද? එයා කියනවා නෑ. එතකොට අහනවා අපි ඔයා එහෙනම් physically aggressive වෙලා ඒගොල්ලොන්ට ගහ ගන්නවා කියලා දිනවද? නෑ. ඊට පස්සේ අපි අහනවා ඔයාට හිතනවාද එහෙම ඒගොල්ලොන්ට ගහන්න හිතනවාද? ඒගොල්ලොන්ට කරදරයක් කරන්න හිතනවාද? ඒගොල්ලොන්ව මරන්න ඔයා ප්ලෑන් කරනවා හරි මොකක් හරි තියනවාද කියලා අපි ඒගොල්ලොන් එයාගෙන් අහනවා. එතකොට එයා කියනවා සමහරක් වෙලාවට ඔව් මං එහෙම ප්ලෑන් එකක් තියෙනවා මගේ ඒගොල්ලොන්ව මරන්න. අන්න ඒකත් අනිත් අයට හාම් කරන්න තියෙන ලොකු රිස්ක් එකක්. එතකොට එහෙම පේෂන්ට්ලවත් අපි අනිවාර්යයෙන්ම ඇඩ්මිට් කරලා තමයි මැනේජ් කරන්න වෙන්නේ අපිට පේෂන්ට්ලා. එතකොට කොහොමද අපි දැන් මේ හයි සුයිසයිඩල් රිස්ක් එකක් තියෙනවද? එහෙම නැත්නම් අනිත් අයට මෙයාගෙන් පේෂන්ට්ගෙන් අනිත් කට්ටියට රිස්ක් එකක් තියෙනවද කියන එක බලා ගන්න අපි අහන්න ඕන දේවල් කීපයක් තියෙනවා. කියන්නේ ඒවා ඉන්ඩිකේට් කරන දේවල් කීපයක්. උදාහරණයකට දැන් හයි සුයිසයිඩ් රිස්ක් එකක් ඉන්ඩිකේට් කරන දේවල් තමයි එයාට හෝප්ලස්නස් ගතිය. ඒ කියන්නේ එයාට කිසිම බලාපොරොත්තුවක් නැහැ කිසි දෙයක් ගැන. ඊට පස්සේ එයාට දිගටම සුයිසයිඩ් කරගන්න හිතෙනවා. සුයිසයිඩල් thoughts දිගටම එනවා. ඊගාට අනිත් එක තමයි ෆැන්ටසයිසිං about suicide. ඒ කියන්නේ එයා මේ ෆැන්ටසයිස් කරනවා. ෆැන්ටසි කියන්නේ සාමාන්‍යයෙන් ආශාවක් වගේ දෙයක් නේ. කියන්නේ ෆැන්ටසි එකක් කියලා කියන්නේ නිකන් එයාට මේක කරන්න නිකන් ආසයි මට මේක කරලා බලන්න ආසයි වගේ ෆීලිං යන්නේ. ඒකට සුයිසයිඩ් කරගන්න එහෙම දෙයක් තියෙනවා. ඊගාවට අනිත් එක තමයි මොකද එයා ප්ලෑන් කරනවා එයාව මරගෙන එයා සුයිසයිඩ් කරගන්න ප්ලෑන් කරනවා. ඒක අනිත් එක කලින් සුයිසයිඩ් කරගන්න උත්සාහ කරලා තියෙන එක. අනිත් එක සෝෂල් අයිසොලේෂන් එක. කියන්නේ සමාජයෙන් ඈත් වෙලා කොන් වෙලා ඉන්න තමයි හැමතිස්සෙම බලන්නේ. ඒකත් බලපානවා මේ ඒකත් සුයිසයිඩල් රිස්ක් එකකට ඉන්ඩිකේට් එකක්. ආයි සෝෂල් සපෝට් එක අඩුකම. ඒ කියන්නේ එයාට සමාජයෙන් තියෙන සපෝට් එක අඩුයි. ඒක අපි බලන්න ඕනේ. අපි කතා කරද්දි බලන්න ඕනේ එයාට කොහොමද එයාගේ සහෝදර සහෝදරයන්ගෙන් නෑදෑයන්ගෙන් වැඩ කරන තැනින් පවුලෙන් කොහොමද එයාට තියෙන සපෝට් එක. සපෝට් එක නැති වුණාමත් ගොඩක් වෙලාවට සුයිසයිඩ් කරගන්න බලනවා. මේක නිකන් මේක මෙහෙම මේක ගැන හිතද්දි රස්තාවක් කරන පවුල් එකේ ඉන්න නිකන් අර පිරිමියාගේ පැත්තෙන්ම විතරක් බලන්න එපා. අපි හිතුවොත් නෙම අවුරුදු 20ක විතර ඉස්කෝලේ ගිහිල්ලා ඒ ලෙවල් ලියලා ඉවර වෙච්ච ළමෙක් කියලා හිතමුකෝ. ගෑන් ළමෙක් කියලා හිතමුකෝ. ඒ ගෑන් ළමයා සමහරක් විට ඒ ලෙවල් ෆේල් වෙලා කියලා හිතමුකෝ. ඒ ලෙවල් ෆේල් වෙච්ච එකේ අවුලක් එයාට තියෙනවා. ඒ වගේම සමාජයෙන් එයා කොන් කරනවා. එයාගේ යාළුවෝ එයා කොන් කරනවා. ඉස්කෝලෙන් කොන් වෙනවා. පවුලෙනුත් කොන් කරොත් එහෙම කාගෙන්වත් එයාට සපෝට් එකක් නැති වුණොත් එහෙම එයා සුයිසයිඩ් කරගන්න බැලෙන්න පුළුවන්. ඒකයි මෙතන කියන්නේ සුයිසයිඩ් කරගන්න හයි රිස්ක් එකක් තියෙන හයි රිස්ක් එකක් කියන එකට ඉන්ඩිකේටර් එකක් තමයි සෝෂල් සපෝට් එක නැති වෙන එක. ඒ වගේම ක්ලෝස් රිලේෂන්ෂිප් අඩු වෙන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්ට ඉන්න ඕන හොඳ යාළුවෙක් ඕන දෙයක් කතා කරන්න පුළුවන් යාළුවෙක් අම්මා තාත්තා එක්ක හරි එහෙම එකක් තියෙන්න ඕන ක්ලෝස් රිලේෂන්ෂිප් එක. එයාට එහෙම කිසිම ක්ලෝස් රිලේෂන්ෂිප් එකක් නැහැ කියන්නේ එයාගේ ඇතුළේ ඇති වෙන හැම ප්‍රශ්නයක්ම එයාගේ ඇතුළේම තමයි තියෙන්නේ. එයා හැමදේම ඇබ්සෝබ් කරගන්න පිටට කිසි දෙයක් දෙන්නේ නැහැ. දිගට මේක වෙන්නේ කියන්නේ දිගටම එයා ෂොක් හැම එකක්ම එයා ෂොක් එක එයා ඇබ්සෝබ් කරගත්තාම වෙන්නේ ඒකෙන් එයාගේ ඇතුළෙම සුයිසයිඩල් තෝට්ස් ඇවිල්ලා සුයිසයිඩ් කරගන්න රිස්ක් එකක් තියෙනවා. ඊට පස්සේ ඇල්කොහොල් ඇබියුස් වෙච්ච එක ඩ්‍රග් ඇබියුස් වෙච්ච එක ඒකත් බලපාන්න පුළුවන්. ඒ වගේම සුයිසයිඩ් කරගන්න රිස්ක් එකකට බලපාන්න පුළුවන් ෆයර් ආම්ස් වලට ඊට පස්සේ මොන හරි පොයිසන්ස් වලට එහෙම ඇක්සස් කරගන්න යාට තියෙන හැකියාව. ගෙදර තියෙනවා නම් මොකක් හරි කියන්නේ සාමාන්‍ය සුයිසයිඩ් කරගන්න ඇට සුයිසයිඩ් ඇටෙම්ප්ස් කලින් තියෙන කෙනෙක් නම් එයාගේ ගෙදර එයාට සෙල්ෆ් හාම් එකක් කරගන්න පුළුවන් දේවල් වලට ඇක්සස් එක අඩු කරන්න ඕනේ. ලණුවක් වෙන්න පුළුවන්, පීයක් වෙන්න පුළුවන්, ෆයර් ආම් එකක් වෙන්න පුළුවන්, පොයිසන් වෙන්න පුළුවන්. ඒ වයින් ඈත් කරන්න ඕනේ. එහෙම ළඟ තියෙනවා නම් එයාට සුයිසයිඩ් කරගන්න රිස්ක් එකක් තියෙනවා. ඒකට එහෙම කෙනෙක් ගෙදර ඇවලා මැනේජ් කරන්න අපිට බෑ. ඊට පස්සේ අනිත් කට්ටියට හාම් එකක් කරන්න රිස්ක් එකක් තියෙනවා කියන ඉන්ඩිකේටර්ස් තමයි එයා වෙන කෙනෙක්ට වෙන පර්සන් කෙනෙක් හාම් එකක් කරන්න හොඳ ප්ලෑන් එකක් හදලා තියෙනවා. ඒතර අපි අයින් අහන්න ඔයාට මෙහෙම හිතලා තියෙනවද මෙයා මේ දැන් ඔයාට දැන් කියන අපි හිතමු පර්සන් කෙනෙක් එනවා එයාට ෆීලිං එයාට හිතෙනවා එයාගේ නේබර්ස්ලා එයාට කරදර කරන්න බලන් ඉන්නවා කියලා. ඒතර අපි එයාගෙන් අහනවා ඔයා හිතලා තියෙනවද මේගොල්ලන්ට කරදරයක් කරන්න? කියන්නේ ඔයාට හිතෙනවද ඔයාගේ නේබර්ස්ලාට කරදරයක් කරන්න?
ඔයා එහෙම කරලා තියනවද? නැහැ. කරලා නැත්නම් ඔයා මොකක් හරි ප්ලෑන් එකක් හදලා තියනවද මේගොල්ලන්ට කරදරයක් කරන්න ඕනේ කියලා? අන්න ඒ වගේ අපි යාගෙන් අහන්න ඕනේ. ඊට පස්සේ මොනවද? ෆැන්ටසයිසිං about harming person. අර කලින් කිව්වේ අපි එයාට හානියක් කර ගැනීමට එයා ෆැන්ටසි කරනවා. දැන් මෙතනදී කියන්නේ එයා වෙන කෙනෙක්ට හානියක් කිරීම සඳහා එයාගේ හිතේ තියෙන අමුතු ආශාවක්. ඒ වගේ දේවල්. ඒ වගේම වෙන කෙනෙක්ට එයා හානියක් කරලා තියනවාද? ඊට පස්සේ කලින් එයාගේ හිස්ටරි එකක් තියෙනවද? ප්‍රීවියස් හිස්ටරි එකක් තියෙනවද? ඇග්‍රෙසිව් වෙච්ච වයලන්ස් වෙච්ච. කියන්නේ ගෙදර කට්ටියට ඇග්‍රෙසිව් වෙච්ච හරි වයලන්ස් වෙච්ච හරි ගෙදර වයිෆ්ට ගහලා හරි ගෙදර මේ නේබර්ස්ලත් එක්ක රණ්ඩු කරලා හරි ඒ වගේ ඇග්‍රෙසිව් වෙච්ච හිස්ටරි එකක් තියෙනවද? ඊට පස්සේ අර වගේ කලින් කිව්වා වගේම වෙපන් එකකට, ෆයර් ආම් එකකට, නයිෆ් එකකට ඊට පස්සේ ඒ වගේ දෙයකට පොයිසන් උනත් ගන්න පුළුවන්. මොකද පොයිසන් දීලා කෙනෙක්ව මරන්න හාම්යක් කරන්නත් පුළුවන්. ඒ වගේ දේවල් වලට දෙන ඇක්සෙසිබිලිටි එක ගැන අපි බලන්න ඕනේ. ආයිත් අර වගේම සෝෂල් සපෝට් එක ඊට පස්සේ සපෝටිව් රිලේෂන්ෂිප් නැති වෙන එක ඒකත් බලපානවා මේ අනිත් අයට හානියක් කරන්න. මොකද එහෙම සපෝට් එකක් තියෙනවා නම් එහෙම හානියක් කරන්න අවදානම අඩුයි. ආයිත් අර කලින් කිව්වා වගේම ඇල්කොහොල් ඇන්ඩ් ඩ්‍රග් ඇබියුස් එකත් බලපානවා. ඊට පස්සේ පර්සිකියුටඩ් ඩිලූෂන්. ඒ කියන්නේ ඩිලූෂන් එක බලපානවා. ඒකේ පර්සිකියුටඩ් ඩිලූෂන් ප්‍රධාන වශයෙන් බලපානවා වෙන කෙනෙක්ට හාම් එකක් කරන්න. මොකද හේතුව පර්සිකියුටඩ් ඩිලූෂන් කියලා කියන්නේ කෙනෙක් එයාට වද දෙන්න එනවා, එයාට හානියක් කරන්න එනවා කියලා එයාට හිතනවා. කියන්නේ හිතනවා. එතකොට එහෙම හිතනවම එයා කරන්නේ සාමාන්‍යයෙන් ඒ කෙනාට හානියක් කරන එකනේ. එතකොට එයාට වෙන කියන්නේ එළියේ ඉන්න කෙනෙක්ට හානියක් වීමේ අවදානමක් එතනදී තියෙනවා. පර්සිකියුටඩ් ඩිලූෂන්ස් වලදී. ආපහු හැලුසිනේෂන් උත් බලපානවා. කවුරු හරි පර්සන් ගැන එක්කෙනෙක් සම්බන්ධයෙන් හරි ගෲප් එකක් සෙට් එකක් සම්බන්ධයෙන් හරි එයාට තියෙන සස්පීෂස් එක කියන්නේ තියෙන සැකයත් මේ හානියක් කරන්න බලපන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගම් කිසි පුද්ගලෙක් ඉන්නවා එයාගේ වයිෆ් සම්බන්ධයෙන් එයාට ප්‍රබල මේ සැකයක් තියෙනවා. සෑහෙන ලොකු සස්පීෂන් එකක් තියෙනවා. එයාට හිතෙනවා මෙයා මේ මට වංචා කරනවා වෙන සම්බන්ධයක් තියෙනවා හරි මොකක් හරි එහෙම දෙයක් හිතනවා. එතකොට ඒකේ වැඩි දියුණුව මාසානේදී වයිෆ් මරලා දාන තත්ත්වයට යන්න පුළුවන්. ඒ වගේ සෙල්ෆ් හාම් කරන්න ඒකත් බලපානවා. හරි ඒක තමයි අපි රිස්ක් ඇසස්මන්ට් එකේදී කරන්නේ. ඊගාවට අපි ප්‍රීවියස් එපිසෝඩ් ගැන බලනවා. ඇයි මේ ප්‍රීවියස් එපිසෝඩ් ගැන බලන එක වැදගත් වෙන්නේ? හේතුව පේෂන්ට්ව ඩයග්නෝස් කරන්න ප්‍රීවියස් එපිසෝඩ් ගැන බලන එක වැදගත්. පේෂන්ට්ගේ සිවියරිටි එක දැනගන්න බලන එකත් වැදගත්. මොකද හේතුව අපි කිව්වා රිලැප්සස් වල ෆ්‍රීකවන්සි එක එන්න වැඩි වෙනවා නම් ඒ කියන්නේ එයාගේ සිවියරිටි එක මොකද වෙන්නේ? වැඩි වෙනවා ඩිසීස් එකේ. ඒ වගේම ප්‍රීවියස් එපිසෝඩ් ගැන ඩීටේල් හිස්ටරි එකක් ගන්න එක සෑහෙන වැදගත්. ඒතකොට ප්‍රීවියස් එපිසෝඩ් වල ප්‍රසන්ටින් සිම්ප්ටම්ස් මොනවද? ඒ වයිදිකද ඩ්‍රග් මොනවද? ඩ්‍රග් වලට තිබ්බ කම්ප්ලයන්ස් එක කොහොමද? ඒ වයිද හොස්පිටලයිස් කරන්න මොනවද? ඒ කියන්නේ හොස්පිටලයිස් කරන්න ඕන කියන සිවියරිටි එක වැඩිනේ. හොස්පිටලයිස් කරන්න උනාද? ඒකේ සිවියරිටි එක කොහොමද? ඊට පස්සේ ඒ වයිදි නම්බර් ඔෆ් සිම්ප්ටම්ස් මොනවද? සිම්ප්ටම්ස් ටයිප්ස් මොනවද? මේ ඩ්‍රග්ස් වලට රෙස්පොන්ස් කරාද පේෂන්ට්? ඒ වගේ දේවල් අපි බලන්න ඕනේ මේ ප්‍රීවියස් එපිසෝඩ්ස් ගැන බලද්දී. හරිද? එතකොට ප්‍රීවියස් එපිසෝඩ් ගැන බලන එකේ වැදගත්කම ඒකයි. මොකද දෙකක් තමයි පේෂන්ට්ව ඩයග්නෝස් කරගන්න පුළුවන්. ඊට පස්සේ පේෂන්ට්ව මැනේජ් කරන්න ප්ලෑන් එක හදන්න එක වැදගත් වෙනවා. සිවියරිටි එක බලන්න වැදගත් වෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි මේ ප්‍රීවියස් එපිසෝඩ්ස් ගැන හොයන එක වැදගත් වෙනවා. ප්‍රීවියස් එපිසෝඩ්ස් එන්න මේ රිලැප්සස් වෙන්න හේතු හොයාගන්නත්. හරිද? ඒතොර හේතු හොයාගන්න එකේ වැදගත්කම තමයි ආයි පාරක් රිලැප්ස් එකක් එන එක වළක්ව ගන්න අපිට හේතුව දැනගෙන ඉන්න එපේ. අර උදාහරණයක් විදිහට ඇස්ම පේෂන්ට් කෙනෙක්ට රිකරන්ස් ඇටැක් එන්න බලපානවා නම් ගෙදර පූසෝ ඉන්න එක. මොකද පූසෝ පෙට්ල පිනිපෙට් නලා සුරදර සතුන් නැති කරන එකකින් මේ ඒ උන්ගේ දින මයිල් එහෙම ගිහිල්ලා ඒකෙන් ඉරිටේට් වෙලා එයාවේක ඇස්මටික් ඇටැක් එන්න පුළුවන්. එතකොට ඇස්ම දින පේෂන්ට් කෙනෙක් ඉන්න ගෙදරක සුරදර සතුන් නැති කරන්න එපා. පුළුවන් තරම් ඒ පරිසරයේ ඩස්ට් එක නැති වෙන්න හදාගන්න එහෙම කියලා අපි කියනවනේ. එතකොට මේ ඒ වගේ අර රිකරන්සස් එන එක වර්ස් වෙන්න බලපාන සාධක අයින් කරන්න පුළුවන්. ඒ වගේම මෙතනදිත් සයිකියාට්‍රික් එපිසෝඩ් උනත් ඒකම තමයි කරන්නේ. සයිකියාට්‍රික් එපිසෝඩ් එක අයියා ඉන එක වළක්වන්න අපි මේ ඒක ඉන්න හේතුව මොකක්ද කියන එක දැනගෙන ඉන්න ඕනේ. හරි. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් මෙතනදී හරි දැන් අපි පිළිවෙලට ආයි මතක් කරගෙන ගියොත් ඉස්සෙල්ලාම අපි ඩයග්නොසිස් එක එස්ටැබ්ලිෂ් කරා. ඊට පස්සේ ඩයග්නොසිස් එකේ සිවියරිටි එක එස්ටැබ්ලිෂ් කරා. ඊට පස්සේ ඊටියොලොජිස් බැලුවා.
ඊට පස්සේ රිස්ක් ඇසස්මන්ට් එක කරා. ඊගාවට අපි ප්‍රීවියස් එපිසෝඩ් වල ඩීටේල්ස් ගැන කතා කරා. ඊගාවට අපි කතා කරා පේෂන්ගේ identifying the reasons for relapse එක එන්න බලපාපු හේතු මොකක්ද කියලා හොයාගන්න. එතකොට රිලැප්ස් එකේ එන්න බලපාපු හේතුව හොයාගන්න එකේ වැදගත්කම තමයි ආයි පාරක් රිලැප්ස් එකක් එන එක වළක්ව ගන්න අපිට පුළුවන්. එතකොට ආයි පාරක් රිලැප්ස් එකක් එන එක වළක්ව ගන්න තමයි අපි හේතුව දැනගෙන ඉන්න එක වැදගත් වෙන්නේ. හරිද? ඔතන අපි නිකන් උදාහරණයක් ගත්තොත් එහෙම කිසි පුද්ගලයෙක් ඉන්නවා එයාට ડિප්‍රෙෂන් තියෙනවා. එයාට ડિප්‍රෙෂන් එන්න හේතුව බැලුවෙන් පස්සේ එයාට ડિප්‍රෙෂන් එන්න හේතුව වෙලා තියෙන්නේ ඔකියුපේෂනල් ස්ට්‍රෙස් එක. එතකොට ඔකියුපේෂනල් ස්ට්‍රෙස් එකක් ආපු ගමන් ඉවෙන්ට් එකක් ලොස් වෙච්ච ගමන් එයාට මොකද වෙන්නේ? අර ડિප්‍රෙෂන් ගතිය වැඩි වෙනවා. එතකොට සුයිසයිඩ් කලින් එහෙම ડિප්‍රෙෂන් එකක් ඇවිල්ලා සුයිසයිඩ් කරගන්න උත්සාහ කළාත් තියෙනවා. ඒ කියන්නේ සිවිරිටි එකකුත් තියෙනවා. එතකොට ආපහු පාරක් රිස්ක් එකක් එන එක වළක්ව ගන්න අපි කරන්න ඕනේ මෙයාට දෙන ස්ට්‍රෙස් එක පුළුවන් තරම් අඩු කරන එක. ඒතර ඔකියුපේෂන් එක වෙන කියන්නේ එයාගේ තියෙන රස්සාව වෙනස් කරලා හරි රස්සාවේ තියෙන රෙස්පොන්සිබිලිටිස් අඩු කරලා හරි මොකක් හරි ඒ වගේ දෙයක් කරලා එයාගේ ස්ට්‍රෙස් එක පුළුවන් තරම් අඩු කරලා අපි එයාට මේ ආයි පාරක් රිලැප්සේෂන් එක අඩු කරන්න බලන්න ඕනේ. එතකොට එහෙම කරන්න අපි ඒක අඳුරගන්න රිලැප්සස් වෙන්න හේතු අඳුරගන්න අපිට ඉන්ෆර්මේෂන් ඕන. එතකොට ඒ ඉන්ෆර්මේෂන් ගන්න පුළුවන් අපිට මොනවින්ද ප්‍රීවියස් මෙඩිකල් රෙකෝඩ්ස් වලින් ඒ වගේ දේවල් වලින් අපිට ඒ තොරතුරු ගන්න පුළුවන්. ඔය ටික තමයි මේන්ලිම සයිකියාට්‍රික් පේෂන්ට් කෙනෙක් ඇසස් කරද්දී අපි කරන්නේ. ඒකවල සරලව අපි සමරියක් ඔය ගත්තොත් එම සයිකියාට්‍රික් පේෂන්ට් කෙනෙක් ඇසස් කරද්දී අපි මේන්ලිම කරන්න ඕන ටික තමයි ඩයග්නොසිස් එක එස්ටැබ්ලිෂ් කරන එක, ඉල්නස් එකේ සිවිරිටි එක එස්ටැබ්ලිෂ් කරන එක, ඉල්නස් එකට බලපාපු හේතු ඊඩියොලොජිස් අයිඩෙන්ටිෆයි කරගන්න එක, පේෂන්ට්ගේ රිස්ක් එක ඇසස් කරන එක. රිස්ක් එක ඇසස් කරද්දී අපි කරන්නේ එයාට තියෙන රිස්ක් එක සහ වටේ ඉන්න මිනිස්සුන්ට තියෙන රිස්ක් එක ඇසස් කරනවා. ඊට පස්සේ රිලැප්සස් වෙන්න හේතුව බලනවා. ඒ බලන්න අවශ්‍යතාවය තමයි ඩයග්නොසිස් එක එස්ටැබ්ලිෂ් කරන්නේ පේෂන්ට්ව මැනේජ් කරන්න ඕනේ. ඒ මැනේජ් කරන්න ඩෙෆිනිටිව් මැනේජ්මන්ට් ප්ලෑන් එකකට යන්න ඩෙෆිනිටිව් ඩයග්නොසිස් එකකට අපි යන්න ඕනේ. ඒකට අපි ඉස්සෙල්ලාම ඩිෆරෙන්ෂියල් ඩයග්නොසිස් වලට යනවා හයිපොතසිස් හදලා ඩිෆරෙන්ෂියල් ඩයග්නොසිස් වලින් අපි ඩෙෆිනිටිව් ඩයග්නොසිස් එකකට යනවා. ඒකට ඉන්ෆර්මේෂන් කලෙක්ට් කරන්න ඕනේ. ඒ ඉන්ෆර්මේෂන් ගන්නේ හිස්ටරි එකෙන්, මෙන්ටල් ස්ටේට් එක්සැමිනේෂන් එකෙන්, ෆිසිකල් එක්සැමිනේෂන් එකෙන්, ඉන්වෙස්ටිගේෂන්ස් වලින්. ඊට පස්සේ ඊට අමතරව කොලැටරල් හිස්ටරි එකෙන්, මෙඩිකල් රෙකෝඩ්ස් වලින් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ සිවිරිටි ඔෆ් ඉල්නස් එක බලන්නේ. සිවිරිටි එක වැඩි නම් අවුට් පේෂන්ට් මැනේජ් කරන්න බෑ, ඉන්වර්ඩ් මැනේජ් කරන්න ඕනේ. ඒ වගේම මැනේජ්මන්ට් ප්ලෑන් එක පේෂන්ට්ගේ ඉල්නස් එකේ සිවිරිටි එක අනුව වෙනස් කරන්න ඕනේ. ඒක නිසා සිවිරිටි එක අපි අඳුර ගන්න ඕනේ. සිවිරිටි එක බලා ගන්න පුළුවන් මේන්ලිම රිලැප්සස් රිකරන්ට් රිලැප්සස් වල ෆ්‍රීකවන්සි එක එන්න වැඩි නම්, සුයිසයිඩල් ඇටෙම්ප්ට්ස් තියෙනවා නම්, ඊට පස්සේ එයාගේ ෆන්ක්ෂන් එක ග්ලෝබල් ඇසස්මන්ට් ඔෆ් ෆන්ක්ෂන් එක ගත්තන් පස්සේ එයාගේ ෆන්ක්ෂන් එකට ගොඩාක් මේ ඉල්නස් එක බලපානවා නම් ඒ කියන්නේ සිවිරිටි එක එන්න එයාගේ වැඩි වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එයාට එයාගේ ඩිසීස් එකත් එක්ක ඔකියුපේෂන් එක හරියට කරගන්න පුළුවන් නම් මයිල්ඩ් ටු මොඩරේට් යුනිට් එකේ රස්සාව නතර කරන්න වෙනවා නම්, ඒ වගේම පෞල් ජීවිතයට එයාගේ ඩේ ටු ඩේ ලයිෆ් එකට බලපානවා නම් ෆන්ක්ෂන් එකට සෑහෙන්න ඒ කියන්නේ එයාගේ ඉල්නස් එක වැඩි. ඊට පස්සේ ඊඩියොලොජිස් බලන්න ඕනේ. ඊඩියොලොජිස් බලද්දි මේන්ලිම බයොලොජිකල් ඊඩියොලොජිස්, සයිකොලොජිකල් ඊඩියොලොජිස්, සෝෂල් ෆැක්ටර්ස්, ඊට පස්සේ එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස්, ෆැමිලි හිස්ටරි එක ඒ දේවල් ගැන ටාගට් කරන්න ඕනේ. ඒතකොට ඒ ටාගට් කරලා ඒවත් ඊඩියොලොජිස් හොයාගන්න අපි ඉන්ෆර්මේෂන් ගැදර් කරන්න ඕනේ, ඇනලයිස් කරන්න ඕනේ. හිස්ටරි එක, හිස්ටරි ඔෆ් ප්‍රසන්ටිං කම්ප්ලේන්, පාස් මෙඩිකල් හිස්ටරි ඒවා අරගෙන තමයි අපි ඒක කරන්නේ. ඊට පස්සේ රිස්ක් ඇසස්මන්ට් එක කරන්න ඕනේ. රිස්ක් ඇසස්මන්ට් එකේදී මේන්ලිම තියෙන්නේ තමගේ අදාළ පේෂන්ට තියෙන රිස්ක් එක සහ එළියේ ඉන්න මිනිස්සුන්ට තියෙන රිස්ක් එක. එතකොට ඒ පේෂන්ට තියෙන රිස්ක් එක බලන්න තියෙන ඉන්ඩිකේටර්ස් තමයි අයිසොලේට් වෙනවද, සෝෂල් සපෝට් එකක් නැද්ද, ෆැමිලි එකෙන් සපෝට් එකක් නැද්ද, ක්ලෝස් රිලේෂන්ෂිප් නැද්ද, ඩිලූෂන්ස් තියෙනවා, ඊට පස්සේ මොනවද සුයිසයිඩල් ඇටෙම්ප්ට් තියෙනවද, ඊට පස්සේ යාට සුයිසයිඩ් කරගන්න අවශ්‍ය කරන දෙයකට ඇක්සස් වෙන්න තියෙන හැකියාව වැඩිද, ඒ වගේ සාධක තමයි එතනදී බලන්නේ. ඊට පස්සේ වෙන කෙනෙක්ට හාම් එකක් කරන්න නම් ෆැන්ටසිස් about harming others, වෙන කෙනෙක්ට හාම් එකක් කරන්න එයාට තියෙන ෆැන්ටසි එක, එයා ඒවට ප්ලෑන් හදලා තියෙනවද, කලින් උත්සාහ කරලා තියෙනවද, වයිලන්ට් ඇක්ටිවිටීස් තියෙනවද, ඇග්‍රෙසිව් ඇක්ටිවිටීස් තියෙනවද, අර වගේම ෆයර් ආම් වලට වෙපන් එකට තියෙන ඇක්සෙසිබිලිටි එක කොහොමද, සෝෂල් සපෝට් එක කොහොමද, ක්ලෝස් රිලේෂන්ෂිප් කොහොමද, ඒ වගේ දේවල්.
ඊගාට රිලැප්සර්ස් ගැන බලන්න ඕනේ. හැම රිලැප්ස් එකකම ඩීටේල් හිස්ටරි එකක් ගන්න ඕනේ. හේතුව රිලැප්සර්ස් වැදගත් පේෂන්ට්ව ඩයග්නෝස් කරන්න, ස්පෙસિෆික් ඩයග්නොස්ටික් ප්ලෑන් එකකට යන්න. ඒ වගේම රීසන් එක රිලැප්ස් වෙන එකේ දැනගන්න ඕනේ. ආපහු පාරක් රිලැප්සර්ස් එන එක වළක්වා ගන්න. ඔය ටික තමයි ඇසෙස්මන්ට් ඔෆ් ද පේෂන්ට්. සයිකියාට්‍රික් පේෂන්ට් කෙනෙක්ව ඇසස් කරද්දී ඔය ටික තමයි බලන්න ඕනේ.